ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සිය දහස් වාරයක් ජීවිතේ අසාර්ථක වන මිනිස්සු ඒ වැටෙන හැම මොහොතකම මම නැගිටිනවාමයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔහු හෝ ඇය මේ ලෝකය වෙනස් කරනවා. තෝමස් අල්වා එඩිසන් පාසලෙන් ඉවත් කරන්නේ ඒ පාසලේ අනෙක් ශිෂ්‍යයන් සමග ඉගෙනුමට ඔහු ගැලපෙන්නේ නෑ කියලා. හැබැයි අවසානයේ ඔහු තමන් උත්සාහ කරපු සාර්ථකත්වය මේ ලෝකයක් එළිය කරන විදුලි බල්බය හොයලා අපිට ඔබට එළිය කරන විදුලි බල්බය මේ ලෝකයට ලබා දෙනවා. එහෙම නැගිටින ජීවිත ලෝකය වෙනස් කරන්නේ අපි කවදාවත් නොහිතන විදිහට. එවැනිම අපේ රටේ නම ලෝකයට අරන් ගිහිල්ලා ලෝකය වෙනස් කරපු තරුණ ජවයක් එක්ක තමයි අද අපි දිනන ජීවිත සමගින් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔහු දංකොටුව කියන ගමේ ඉපදිලා අධ්‍යාපනය හදාරලා ජීවිතේ කට්ටක් කාගෙන නැගිටපු තරුණයෙක්. ඔහු විදේශ රටකට ගිහිල්ලා ඒ රටේ සංස්කෘතිය හරි අපූර්ව විදිහට තමන්ගේ ජීවිතයට අරගෙන අපේ රට වෙනස් කරන්න නැවත ලංකාවට ඇවිල්ලා ලෝකේ හොල්ලපු තරුණයෙක් කිව්වොත් හරියටම හරි. යන්න වෙන රටක් හොයන තරුණයෝ අතරේ තමන් ඉන්න මගේ බවුමිම රකින්නට උත්සාහ කරන තරුණයෙක් තමයි අද දිනන ජීවිත තුළින් අපි ඔබ ඉදිරියට ගෙන එන්නේ. ඔහු කාලයක් පුරාවට අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි ලෝක ශූරයන් බිහි කරපු ක්‍රිකට් ක්‍රීඩාව අපේ රට වගේම ලෝකය බොහෝ දෙනාගේ රුධිරය තුළ දෙවෙන ජීවත් වන ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව ලෝකයට වගේම අපිත් වැළඳගත්ත හරි අපූරු ක්‍රීඩාවක්. ක්‍රිකට් ශූරයන් බිහි කරපු අපිට ක්‍රිකට් බැට් එකක් නිර්මාණය කරන්න බැරිද? ඒ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ලබා දුන්න ඔහු සමගින් තමයි අද අපි මේ සුන්දර කතා බහ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඔහු ක්‍රිකට් පිති නිෂ්පාදක තරුණ ව්‍යවසායක නුවන් බුද්ධික. ආයුබෝවන් බුද්ධික. ආයුබෝවන්. කොහොමද සතුටින්ද ජීවිතේ? ඔව් සතුටින්. හැමදාම එකම වගේ සිනහමුසු මුහුණින් ඉන්නවා. ඔව් අවස්ථාවට අනුව ඉන්නවා. අවස්ථාවට අනුව ජීවිතේ මුහුණ දෙනවා. ඔව්. මොහු DNM ක්‍රිකට් නිෂ්පාදක. ඒ නම ලෝකයට අරන් ගියේ ඔබ ගම දංකොටුවේ. අපි මුලින්ම යමු දංකොටුවේ ගමට. කොහොමද බුද්ධික දංකොටුවේ ගමේ ඔබේ ජීවිතේ? දංකොටුවේ මැල්ලව කියන ගමේ තමා මම ඉපදුනේ. කුඩා කාලයේ අධ්‍යාපනය එක වසරේ සිට 13 වසර දක්වා නැත්නම් උසස් අධ්‍යාපනය දක්වා පොතුවටවන ශ්‍රී ජිනරතන මහාවිද්‍යාලයේ තමයි ඉගෙනීම් කටයුතු හැදෑරුවේ. ඉතින් මගේ පවුලේ අම්මා තාත්තා සහ මට එක් සහෝදරයෙක් ඉන්නා. මේ වෙනකොට විවාහකයි. එක් දරුපියෙක්. ඉතින් ওই විදිහට ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා. පුංචි තැනින් නැගිටිච්ච නුවන් බුද්ධිකගේ ජීවිතේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. නුවන් දැන් දන්කොටුවේ ඉපදිලා ලෝකේ ජයගත්ත කෙනෙක් නේ ඔබ. පුංචි කාලේ දන්කොටුවේ කොහොමද ඔබේ ජීවිතේ ගත වුණේ? අම්මා තාත්තා සහෝදරයෝ එක්ක මොන වගේ පවුල් පරිසරයකද ඔබ ජීවත් වුණේ? දන්කොටුව කියන්නේ අතිශය කර්මාන්ත බිහි වෙන පුරවරයක්. විශේෂයෙන්ම දන්කොටුව කර්මාන්තපුරයක් පවා තිබෙනවා. ඉතින් අපි ඔතනින් යනකොට ඉතින් හැමතිස්සෙම දකින කවදද මේ වගේ දෙයක් අපිට කරගන්න පුළුවන් වෙන්නේ. වගේ අර හැමතිස්සෙම ඕවත් එක්ක තමයි අපි හිතේ ඒ වගේම විශේෂයෙන්ම දන්කොටුව ඔය උළු හා ගඩොල් කර්මාන්තයට අති ප්‍රසිද්ධ පුරවරයක්. අපි අපේ ෆැමිලි එකත් පාරම්පරික ගඩොල් කර්මාන්තයේ දෙන ෆැමිලි එකක්. ඉතින් දැන් ගඩොල් සහ උළු කර්මාන්තය පහ වෙලා තියෙනවා. විශේෂයෙන්ම විවිධ ආදේශන නිෂ්පාදන ගොඩනැගිලි ඉදිකිරීම් වලට ඇවිල්ලා නිසා ඒකම මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවිතේ ගොඩක් අනිත් පැත්තට කන පිටට හැරුණා. ඉතින් ඒවත් එක්ක ඉතින් හැල හැප්පීම් මැද්ද ඉතින් ජීවිතේ ගෙනිච්ච කුඩා කාලේ සිට. දංකොටුවේ කර්මාන්තපුරය වෙනස් මාවතකට ගෙන ගිය තරුණයෙක් තමයි ඔබ. අම්මයි තාත්තයි ගැන අපි මතක් කරමු. මගේ අම්මගේ නම මේරි නෝනා. තාත්තා කරුණාරත්න. ඉතාමත්ම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච පවුලක්.
අම්මයි තාත්තා දෙන ගඩොල් කර්මාන්තය කරේ. පාරම්පරික විදිහට නෙමේ හැබැයි අර දීර්ඝ කාලීන වශයෙන් කර්මාන්තයේ යෙදුණා. ඔබ පුංචි කාලේ අම්මටයි තාත්තටයි උදව් කරලා තියෙනවද ඒ කර්මාන්තෙට? 8 වසරේ ඉඳන් වගේ සාමාන්‍ය දැන් අපේ ප්‍රදේශයේ ගත්තාම බහුතරයක් පාසල් කාලයෙන් පස්සේ කීයක් හරි හොයාගන්න වගේ ඉතින් ඔය කර්මාන්තයේ එක කොටස් කරනවා. ඉතින් මමත් ඒ කොටසක් කරා නෑ කියන්නේ. කොල්ලෙක් වුණාම කීයක් හරි අතේ සල්ලි තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒ නිසා යමක් කරනවා. කරා. දංකොටුවේ සහෝදරයෝ එක් සහෝදරෙක් ඔව්. සහෝදරයාගේ නම? එයා රුවන් දර්ශන. ඔහුගේ රැකියාව? ඔහු දැන් කරන්නේ මම විසින් ඔහුට ගොඩනගා දුන්නා මගේ කර්මාන්තයේ ආශ්‍රිත ඒත් ක්‍රිකට් පිත්තක් තමයි. ඒකේ වරයිටි එකක් තියෙනවා. ඒකත් අපි එක්ස්පෝර්ට් කරන්නේ. ඒ වරයිටි එක මගේ ගොඩනැගිල්ලේ හදාගන්න බැරි නිසා මම මේ කොටස මගේ අයියට දීලා එයා ලව්වා සබ් කොන්ට්‍රැක්ට් එකක් කරා මම කරලා එක්ස්පෝර්ට් කරනවා. සහෝදරයටත් ශක්තියක් දීගෙන තමයි නුවන් නැගිටින්නේ. ඔව් අනිවාර්යෙන්ම. කොහොමද පුංචි කාලේ ගමේ යාළුවෝ මිත්‍රයොත් එක්කන් ගෙවුනේ? හරිම සුන්දරයි. ඇත්තටම දැන් හිතෙනවා නැවතත් කුඩා කාලයට යන්න ඇත්නම් කියලා. අර පුංචි කාලේ වැරදුණු තැන් එහෙම ආයේ හදාගන්න පුළුවන්. ඔය වගේ ඉතින් හරිම සුන්දරයි. ගමේ තොටේ හිමේ දුවලා පැනලා ඇවිදලා දැන් ගමේ ඇවිදපු නැති බින්ගංගලක් නැතුව ඇති අපි කුඩා කාලේ. ඇත්තටම අදට වඩා වර්තමානයට ඇලුම් කරනවද? වර්තමානයට වඩා අතීතයට කැමතියි. අතීතයට ඇලුම් කරනවා. ඒක තමයි ජීවිතය. අපි හැම කෙනෙක්ම හැම මොහොතකම උත්සාහ කරන්නේ වර්තමානයට වඩා අපිට හැකියාවක් තිබෙනවා නම් ඒ අතීතයට, ඒ පුංචි කාලයට යන්න. ඔබ වගේම මමත් බුද්ධිකත් ඒ අතීතයට ආදරය කරනවා. ඒ තරම් මේ අතීතය හරි සුන්දරයි. ඒ සුන්දර අතීතයේ ඔබේ අධ්‍යාපන කටයුතු කොහොමද ආරම්භ වෙන්නේ? මුලින්ම ඉස්කෝලේ ගියේ පුතුවටවන ශ්‍රී ජිනරතන මහාවිද්‍යාලයට. එතනින් උසස් පෙළ දක්වාම එම පාසලේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරා. හරිම සුන්දරයි. මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට අවුරුද්දක් හිටියා. ඒ වගේම ක්‍රීඩා කටයුතු බොහෝ දුරට පාසලේ සිද්ධ කරා. විශේෂයෙන්ම පාසලෙන් පරිබාහිරව අධ්‍යාපන කටයුතු ගත්තොත් මම කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලංකාවේ මං කරලා සමත් වුණා. ඊට පස්සේ මම වසරකට පසුව දකුණු කොරියාවට සංක්‍රමණය වුණා. කැමතිම විෂය මොකක්ද ඉස්කෝලේ? විද්‍යා විෂය. විද්‍යා විෂය. සාමාන්‍යයෙන් මේ තරුණයෙක්ගෙන් අහපුවාම කැමතිම විෂය මොකක්ද කියලා සාමාන්‍යයෙන් විද්‍යා ගණිතය ඉංග්‍රීසි කියන විෂයන් සාමාන්‍යයෙන් කියනවා හරි අඩුයි. ඔබේ විෂය ආසම විෂය විද්‍යාව. ඔව්. ඇත්තටම මේ විද්‍යාවට ආස. ඇත්තටම විද්‍යාවට ආස ඒකත් මගේ අර ඇඟේම තිබ්බ දෙයක් වගේ. තාක්ෂණික ශිල්පය කියන දේ මගේ ඇඟ තුලම තිබ්බ දෙයක්. පුංචි කාලේ ඉඳන්ම තිබ්බා. ඒ නිසාවට මගේ O level වලටත් විද්‍යාවට ඒකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ පන්ති ඉගෙන ගද්දි විද්‍යාවට හොඳට උත්තර දෙන්න එහෙම අනෙකුත් විෂයන් වලට වැඩිය මං විද්‍යාවට තමයි. ඔව් මම තමයි විද්‍යාව විෂයට අපේ පන්තියේ දක්ෂතම සිසුවා. පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් මොනවද කරේ? බාහිර ක්‍රියාකාරකම් විදිහට ක්‍රීඩාව බොහෝ දුරට මම කෙරුවා. ඒ කියන්නේ කොට්ටාස සහ කලාපීය මට්ටම දක්වා පාසල් ක්‍රීඩාව ධාවන ඉසව් සහ දුර පැනීමේ තුම්පින්ම පැනීමේ ඉසව් මම කරා. කලා විෂයෙන් දාවරම් මොනවද කරේ? කලා විෂය ධාරාව මං ඇත්තටම ගීත ගායනයට ඉතාමත් දක්ෂයි. හොඳ දක්ෂයෙක් සින්දු ගියා. හැබැයි නැටුම් විෂය ධාරාවෙන් තමයි ඉස්සරහට ඒ කියන්නේ මේ අපොස සාමාන්‍ය පෙළ මම කරේ නැටුම් විෂයෙන්. පස්සේ තමයි දැනගත්තේ මට හොඳ ගායන හැකියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ නර්තන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කරලා තියෙනවද? නෑ. විෂයක් විදිහට. O level වල විෂයක් විදිහට සෞන්දර්ය විෂයක් හදාරද්දි මම නර්තනය තමයි තෝරගත්තේ. දැන් දැන් ඔබ දක්ෂයෙක් විදිහට ජීවිතය ගොඩගෙන වේදිකාවක අසුන්ගෙන ඉන්නකොට මතක් වෙන්නේ නැති දවස්වල වේදිකාවක නටපු එකක් ඉස්කෝලේ. ඉස්කෝලේ අර නැටුම් විෂයක් විදිහට විතරයි කරේ. නැතුව මට නර්තනය හැකියාවක් ඇඟේ නෑ. ඒතර ඇයි එහෙනම් ඒ විෂය කරේ? ඒකට තමයි අපිට තෝරා ගැනීම, නිවැරදි තෝරා ගැනීම එදා ඉඳන් අද මේ ටිකක් මැද කාලේ වෙනකන් හරියට කරගන්න බැරි වුණා අපිට. ඒක තමයි තිබ්බ ගැටලුව. ඔව්. ඔබ සාමාන්‍ය පෙළ විභාගයේ හොඳට සමත් වෙනවා. ඔව්. ඉන්න අතරතුර ඔබ උසස් පෙළ හදාරනවා. මුලින්ම ජීව විද්‍යාංශයෙන් ජීව විද්‍යාංශයට තමයි මම යන්නේ.
ඊට පස්සේ ඒකේ පොඩි ගැටලු නිසා මම නැවතත් වසරක් වගේ කෙටි කාලයකින් A level ආර්ට් වලින් තමා කරන්නේ. ඊට පස්සේ මට මේ අධ්‍යාපන කටයුතු තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න උවමනා නිසාවට මම කොරියානු භාෂාව ප්‍රගුණ කරනවා. ඇත්තටම පුංචි කාලේ තිබ්බ බලාපොරොත්තු මොකද්ද? ඇත්තටම පුංචි කාලේ මම ආරක්ෂක අංශයේ රැකියාවක් කරන්න තමයි ගොඩක්ම කැමැත්තෙන් හිටියේ. එතනදී මම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දැරුවා. ඒ වගේම ක්‍රීඩා සුදුසුකම් වගේම අධ්‍යාපන සුදුසුකම් සියල්ලම හොඳට තිබිලත් මම ඇප්ලයි කරා විශේෂ බුද්ධි එකකට පොලිසියේ. වසර 2ක කාලයක් තිබ්බා ඒකේ ඉන්ටර්විව් එක. ඒ ඉන්ටර්විව් එක ඉවර වෙනකන් මම ඔය කෙටි රැකියාව තමයි කරේ. සෑහෙන රැකියා ප්‍රමාණයක් කරා. ඒ ජොබ් එක හම්බ වෙනකන් ආසාවෙන්ම හිටියේ විශේෂ බුද්ධි ඒකකේ රැකියාවක් කරන්න. හැබැයි අවාසනාවට අවසන්ම අධීරයේදී මට ඉවත් වෙන්න වුණා. ඒ අදාළ කෝටා එක අරගත්තට පස්සේ අපුව කැපුණා අවසාන අධීරේ. දෛවය කියන්නේ එයයි. සමහර විට එදා බුද්ධ්‍යංශයට තේරුණා නම් ලෝකේ වෙනත් රටක ක්‍රිකට් ක්‍රීඩකෙක් අතට අපේ රටේ නිෂ්පාදනය වෙන ක්‍රිකට් පිත්තක් යන්නට ඉඩකඩ නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි ඔබේ දෛවය ලියවුනේ එදා ඒ විදිහට. මොනවද තව රැකියාවන් කරේ උසස් පෙළ අවසන් කරාට පස්සේ? විවිධ රැකියා කරා. ඒ සමහරක් ඒවා මතකත් නැහැ මට. ඉතින් ඒ විදිහට ඒ කියන්නේ ඔබ දන් කොටුවෙම ඉඳලාද මේ දේවල් කරේ නැත්නම් දන් කොටුවෙන් එළියට ආවද? එළියට ආවේ නැහැ. ප්‍රදේශයේ ඉඳලා සාමාන්‍ය අතිශය සාමාන්‍ය තරුණෙක් විදිහට ඉතින් එක දේවල් කරා. ඉතින් සාමාන්‍ය හැමෝම කරන දේවල්. පාසල් ජීවිතයේ අමතක නොවනම සිදුවීම මොකද්ද? පාසල් ජීවිතයේ අමතක නොවනම සිදුවීම විශේෂයෙන්ම කියන්න දෙයක් නැහැ. හරි ආසාම සිද්ධියක් තියෙනවා. අපේ පාසලේ මේ ඉදිරිපිට තියෙන්නේ පල්ලියක් සුද්ධ වූ විනිප්‍රීඩා මුනිශ්වරගේ දේවස්ථානය. මගේ උපන්දිනේ දවසේම තමයි හැමදාම මේ පල්ලිය මංගල්‍ය තියෙන්නේ. ඉතින් හරි සුන්දරම අවස්ථාවක් තමයි එදාට අපේ පාසලේ රථගාල පවත්වනවා. ඉතින් එදාට හරිම ජීවිතේ සතුටු වෙන දවසක් එදාට පල්ලියටත් විශාල පිරිසක් එනවා. ඒ අවස්ථාව තමයි ඉතින් ගන්න පුළුවන්. ඔබේ උපන්දිනේ වෙනුවෙන් මේ දවස් නිර්මාණය වෙලා තියෙනවා කියලා තමයි මට දැනෙන්නේ. නුවන් මේ ජීවිතේ නැගිටිද්දී ඔබට මට වගේම අපි හැමෝටම යම් බාධා එනවනේ. පාසල් අධ්‍යාපනය හදාරලා අවසන් වෙලා ඔබ කොරියාවට යන්නට කලින් විවිධ රැකියාවන් කරද්දී ඔබට ජීවිතේ ප්‍රශ්න ගැටලු ඇවිල්ලා තියෙනවද? ප්‍රතික්ෂේප වීම වෙලා තියෙනවද විවිධ රැකියාවන් වලට ගිය වෙලාව? ප්‍රතික්ෂේප වීම. ඒ කියන්නේ මම නැවතත් කියන්නේ අරකම තමයි. මම කැමැත්තෙන් හිටියේ ඒ රැකියාවටමයි. මොකද මම මගේ සුදුසුකම් මං හදාගත්තේ ඒ වෙනුවෙන්මයි. මම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර පවා ගත්තේ කවදා හරි මම සුදුසුකම් මේ වගේ රැකියාවකට යනකොට මගේ සුදුසුකම් මේ මට්ටමට තියෙන්න ඕනයි කියන ඒ ඉලක්කය නිසාවට අධ්‍යාපන සුදුසුකමුත් ඒ වගේම මට තියෙනවා. ක්‍රීඩා සුදුසුකම් තියෙනවා. ඉතින් මං ආසාවෙන් දැඩි ආසාවෙන් ඇල්මෙන් හිටපු රැකියාව මට ගන්න බැරි වුණා. ඒක අතිශය සාමාන්‍ය දෙයක් ලෝකේ. ඉතින් මං ඒකට පසුතැවුනේ නැහැ. මං ඊට පස්සේ මගේ තියෙන හැකියාව, මගේ දක්ෂතා මම මොනවද කියලා මම ඒක නැවත මෙනෙහි කරගෙන මං ඒ පාරේ ගියා. එතනින් ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ ඔබ කොරියාවට ගිහිල්ලා. ඔව්. ඇයි කොරියාවට යන්න හිතුවේ? කොරියාවට යන්න හිතුවේ සාමාන්‍යයෙන් මගේ ඇතුලේ තියෙන්නේ ව්‍යවසායක ගතිගුණ කියලා මට නායකත්ව ගතිගුණ කියලා මට තේරුණා. මේ ලංකාවේ ඉඳලා මට රැකියාවක් කරන තැනක එහෙම මේ මගේ තියෙන ඒ ක්වොලිටිස් එක්ක ජොබ් එකක් කරන්න බෑ. අනිවාර්යෙන් මේක කරන්න බෑ. ඒ නිසාවට මම තෝරගත්තා විදේශගත වෙලා කිසියම් කැපිටල් එක නැත්නම් ප්‍රාග්ධනයක් හොයා ගන්නවයි කියලා. ඒ කියන්නේ මුල සිට මේක ගොඩක් මම සැලසුම් කරා. ප්‍රාග්ධනයක් හොයාගෙන නැවත ලංකාවට පැමිණිලා මම මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවයි කියලා ඒ දැඩි අදිෂ්ඨානය තිබ්බා. ඒ නිසාවෙන් තමයි සාමාන්‍ය අඩු වැටුපක් හම් වෙන රටකට යනවට වැඩිය දකුණු කොරියාව කියන්නේ සාමාන්‍ය මේ වෙනකොට මේ ක්‍රයිසිස් එක නිසාවට
අවම ලක්ෂ 7ක් විතර අද වෙද්දි 7-8ක් ලංකාවට එවන්න පුළුවන් වැටුපක් හම්බෙන හොඳ රටක්. ඉතින් ඒ රට තෝරගත්තා දැඩි අධිෂ්ඨානයෙන් ඒ ඉගෙනීම් කටයුතු කරලා සමත් වෙලා විභාගේ සමත් වෙලා මම දකුණු කොරියාවට ගියා. ඒක තමයි මේ මම කොරියාවට ගියේ. මුලින්ම දකුණු කොරියාවට පය තිබ්බ දවස් මතකද? මතකයි. කොයි වගේ හැඟීමක්ද තිබ්බේ? හරිම සීතලයි. ඒ කියන්නේ මේ හැඟීමක් කියන්නේ අර ජීවිතේ පළවෙනි වතාවට තමයි වැඩිම මේ තනිකමක් පාළුවක් දැනුණ එකම දවස් එදා කිසිම ආදරණීයෙක් අපි ළඟ නැහැ. සියලුම දේවල් තනියම කරගන්නට ඕනේ. ඒ වගේ අර දේශගුණය ගැන මං කිව්වේ නිකන් අදහසක් විදියට දේශගුණික විපර්යාසයක් ගොඩක් අර සාංකාව දැනෙන විපර්යාසයක් තමයි මුලින්ම දැනුනේ. 6 වෙනි මාසේ 3 වෙනිදා දවසක තමයි අපි එහෙට පය තිබ්බේ 2013 වර්ෂයේ 6 වෙනි මාසේ 3 වෙනිදා. ඉතින් පැත්තකට වෙලා කල්පනා කරනවා ගෙදරට කෝල් එකක් දෙන්න විදියක් නැහැ. ඔය වගේ ඉතින් අර බොහොමත්ම සාංකාව දැනෙන හැඟීමක් තමයි එදා දවස. අම්මා කැමති වුණාද රට යනවට? අම්මා කැමති වුණා. අම්මා කිසි ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. එතනදී අර දැන් සාමාන්‍ය දියුණු රටවල අර එක විවිධ සංස්කෘතීන් නිසාවට ඔය වටෙන් පිටෙන් එයාලට ආරංචි වෙන දේවලුත් එක්ක එයා ඉතින් කිව්වා මේ ඔයා කොහෙ ගියත් ඔයා ඉන්න විදියට ඉන්න එක දේවල් වලට යන්න එපා කියලා. සාමාන්‍ය කොරියාව ගත්තාම බොහොම නිදහස් රටක් ඔබ දන්නවා ඇති. ඉතින් ඒ දේවල් තමයි අම්මා කිව්වේ. ඒ විදිහටම හිටියා. ලංකාවයි කොරියාවයි ගත්තහම සංස්කෘතිය තුළ අන්ත දෙකක පිහිටලා තියෙන්නේ. අපේ රටේ සංස්කෘතියට හාත්පස වෙනස් රටක් තමයි කොරියාව කියන්නේ. හැබැයි බුද්ධික ඒ රටේ සංස්කෘතිය හරි අපූර්වට වැළඳගෙන ඒ සංස්කෘතිය ලංකාවට අරන් ඇවිල්ලා තමයි ලංකාවේ නම ලෝකයට අරගෙන යන්නේ. ඔබ මුලින්ම කොරියාවේ මොකද්ද කරන රැකියාව? මුලින්ම නොන්්‍ය මොගුචොන් කියන ආහාර නිෂ්පාදන සැකසුම් ආයතනයේ තමයි මම රැකියාව කරන්නේ. මාව කොරියාවට ගත්ත එම්ප්ලොයර් එයා. ඉතින් එතන අවුරුද්දයි මාස දෙකක විතර කාලයක් මම වැඩ කරනවා. වැඩිපුර අර බර ඉසලීම එක දිගට කරන්න තියෙන නිසාවට කොන්දේ පොඩි අසනීප තත්ත්වයක් ඇති වෙලා තමයි මම ඒ ආයතනයෙන් ඉවත් වෙන්නේ. ඉන් අනතුරුව දෙවනි ආයතනයේ විදිහට ඔය ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට භාවිතා කරන කොන්ක්‍රීට් පම්ප් එක හදන ජොන්ජින් කියන ලෝක ප්‍රකට හොඳ සන්නාමයක් ලොකු කම්පැනි එකක්. ඒ කම්පැනි එකේ සෑහෙන කාලයක් වැඩ කරා. එතනින් තමයි අර මොකද්ද කර්මාන්ත කියන්නේ විදේශිකයෝ වෙනවා ඒවා බලනවා මිලදී ගැනීම සිදු කරනවා ඇනවුම් සිදු කරනවා ඔය දේවල් S2 දැක්කා. ඒ මිනිස්සුත් එක්ක කතා කරා. ඒ කොරියානුවන් එක්ක කතා කරා. කතා කරනකොට මේ කොහෙන්ද මේවට මේ අමුද්‍රව්‍ය ගේන්නේ? ඒ යන්ත්‍රය හදන අමුද්‍රව්‍ය වලට ඇලුමිනියම් විතරයි දකුණු කොරියාවෙන් පාවිච්චි කරේ. අනිත් සියල්ලම පිට රටින් ගෙනල්ලා වැලියු ඇඩිෂන් එකක් කරලා තමයි මෙයාලා යවිම් සිත ඒ වගේ දෙවෙනි කම්පැනි එහෙම වැඩ කරා. එතන අර ලොකු සැලරි එකක් මට ගන්න බැරි වුණා. මගේ අරමුණ වෙනම තැනක තියෙන්නේ. එතකොට මං ලොකු සැලරි එකක් හම්බ වෙන කම්පැනි එකට තුන්වෙනි වතාවට නැවත විතෙන් වුණා. මෙයත් රැකියාවකට ගියා. ඔව්. කොරියාවේ සංස්කෘතිය ඔබ හරියටම ජීවිතේ ලං කරගත්ත තරුණයෙක්නේ. ඔව්. ඔබ දකුණු කොරියාවේ මානව සම්පත් අධ්‍යනාංශයේ ලෙවල් 7ක් තියෙනවා. ඒ එක්සෑම් 7න් 5ක්ම අති සාර්ථක ලෙස පාස් වෙනවා. කොහොමද ඒ අධ්‍යයන කටයුතු? ඒකට කියන්නේ සාහේ තොංග ප්‍රෝග්‍රෑම් එක කියලා. සාමාන්‍ය ඕනම විදේශිකයෙක් ඒ ලෙවල් 7 පාස් කරා කියන්නේ ඔහු දකුණු කොරියානුවෙක්ටත් වැඩිය සාමාන්‍ය අපේ සිංහල කතා කරන්න පුළුවන් වුණාට හොඳම සිංහල ලියන්න කියන්න තේරුම් ගන්න බැරි අයත් ඉන්නේ. ඒ වගේ අර උප්පරිම දකුණු කොරියානුවෙක්ටත් වැඩිය කොරියන් භාෂාව සහ ඒ සංස්කෘතිය හංගුක් මොන්වා හංගුත් යොක්සාගේ කොරියන් හිස්ට්‍රි එක ඔය වගේ ගොඩක් දේවල් ඒ 7 වෙනි ලෙවල් එකේ තියෙනවා. හැබැයි මට තිබ්බේ බොහොම කෙටි කාලයක් අවුරුදු 2ක් වගේ කාලයක්. අවුරුදු 2ක් වගේ කාලෙදී මම ලෙවල් 5ක් මම සමත් කරගන්නවා. එතනදී ගොඩක්ම අර වැටුණු දකුණු කොරියාව නැගිටින්නේ කොහොමද කියන තැන වෙනකන් අපි එතන ඉගෙන ගත්තා. එතන ලොකු බ්‍රේන් වොෂ් එකක් කරනවා. එතකොට කොහොමද ඒක අරමුණක තියාගෙන ඉස්සරහට ජීවිත ගෙනියන්නේ. ඒ වගේම කොරියන් භාෂාවත් එක්කම කොරියන් භාෂාවෙන්මයි මේවා උගන්වන්නේ. ඉස්ලාම් කොරියන් භාෂාව ඉගෙනගෙන ඉන්න බෑ. ඒවා ලෙවල් 1 2 3 වෙද්දි. හැබැයි එතනින් එහාට තමයි අනිත් දේවල්
තියෙන්නේ. ඉතින් ඒකේ මගේ වීසා කාලය ඉවර වෙද්දිම ලෙවල් 5න් මට නවතින්න සිද්ධ වුණා. ලංකාවෙන් කොරියාවට යනකොට ඔබට කොරියානු භාෂාව පිළිබඳ යම්කිසි හො දැනුමක් තිබ්බද? අර කොරියා භාෂා ප්‍රවීණතාව විභාගයේ ලංකාවෙන් සමත් වෙන්නට ඕනේ. හැබැයි අර චතුර ලෙස කතා කිරීමේ හැකියාවක් තිබ්බේ නැහැ. එහෙන් මෙහෙන් ගැට ගහගෙන බත් කෑවා, අරයට ගියා, ඔය වගේ පොඩි පොඩි දේවල් කියා ගන්න පුළුවන්කමක් තිබ්බා. අපි දැන් මේ මොහොතේ කොරියාව ගැන කතා කරන නිසා සමහර විට අද දිනන ජීවිත බලන වැති කොරියාවට යන්න බලාගෙන ඉන්න තරුණ තරුණියෝ. බොහෝමයක් තරුණ තරුණියන්ගේ ආසාව තියෙන විදේශ රටකට යන්නනේ. කොරියාවට යන්න ඉන්න කෙනෙක්ට ඔබට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? මට දෙන්න තියෙන එකම පිළිතුර තමයි ඔබ දකුණු කොරියාව වගේ රටකට ඕනම රටකට යන්න කලින් සැලසුමක් හදාගන්න ඕනේ. මම ඒ රටේ ජීවත් වෙනවද නැත්නම් ලංකාවේ ජීවත් වෙනවද කියලා. මේ සැලසුමක් හදාගෙන ඒ සැලසුමේ පියවරවල් හරියට ක්ලික් කරගෙන ඒ ටාගට් එකට යන්න. එහෙම නැතුව මට ඊයේ දවසේ රාත්‍රී ආහාරය ගන්න රෙස්ටෝරන්ට් එකට ගිය වෙලේ මගේ බිරිඳත් සමග හම්බුණා ඉතාලියේ අවුරුදු 15ක් හිටපු එක්කෙනෙක්. ඒ පීට්සා ෂොප් එකේ එයා දැන් කරන්නේ ඩිලිවරි බෝයි ජොබ් එකක්. අවුරුදු 42ක් විතර වයසයි. එතකොට මම එයාත් එක්ක කතා කරද්දී එයා කිව්වා අවුරුදු 15ක් ඉතාලියේ ඉඳලා ආවේ. තාත්තා ෆැමිලියාර් එකකට ගිහිල්ලා අවුරුදු 15ක් ඉඳලා ආවේ කියලා. ඊට පස්සේ මම කිව්වා ඉතින් ඔයා මොකුත් කරගත්තේ නැද්ද ඒ රටේ ඉද්දි කියලා. එයා කිව්වා ගෙයක් හදාගත්තා, තව ගෙයක් හදාගත්තා. දැන් ඉතින් මේ අමාරුවෙන් ආයෙ හිට යන්නත් බෑ මෙහෙම ඉන්නේ කියලා. ඉතින් කොච්චර කල් විදේශ රටක හිටියත් වැඩක් නැහැ. අපි හරි සැලසුමක් අපි කරගන්නේ නැත්තම්. ඉතින් එතනදී එයා දැන් ලංකාවට ඇවිල්ලා ආයෙ රුපියල් 50000ක් වගේ හම්බෙන පීසා ඩිලිවරි ජොබ් එකක් කරන්නේ. එතකොට පුද්ගලයාගෙන් පුද්ගලයාට විදේශ ගත වෙන හෝ කුමන දෙයකදී වුණත් මට දෙන්න තියෙන උපදේශ තමයි සැලසුමක් හදාගෙන ඒ ඉලක්කයට යන්න කියලා. අපිට ඇත්තටම හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියලා බුද්ධිකත් එක්කන් කතා බහ කරද්දි තේරෙනවා. බුද්ධික කොරියාව වගේ රටකට ගිහිල්ලා අවුරුදු 5ක් හොද්දට අති සුඛෝභෝගී ජීවිතයක් ගත කරලා ඇයි ලංකාවට එන්න හිතුවේ? ලංකාවට එන්න හිතුනේ ඇත්තටම අපේ ජීවිත බද්ධ වෙලා තියෙන්නේ මේ රටත් එක්ක. ඒ පිටරටක ඉන්නකොට අපේ ජීවිතේ වයස යනවා තේරෙන්නේ නැහැ. ඉක්මනට වයසට යනවා වගේ තමයි අපිට නිකන් හැඟීම තියෙන්නේ. ඒ වගේම අපේ ආදරණීයන් හැම දෙනෙක් ඉන්නේ අපේ රටේ. ඉතින් මට ඕන වුණේ කෙසේ හෝ එක දශම මාත්‍රයකින් හරි මගේ මිනිස්සුත් එක්ක ඒ රටේ තියෙන දේවල් මෙයාලට කියලා පොඩ්ඩක් හරි හිත වෙනස් කරලා හරි ලංකාවත් ඒ වගේ රටක් බවට පත් වෙයි කියන අදහස එක්ක තමයි මම ලංකාවට නැවත ඇත්තටම එන්නේ. නැත්තම් මට නැවතත් කොරියාවට යෑමට අවස්ථාව ඕන තරම් තිබුණා. මම ඒක කරේ නැහැ. ක්‍රිකට් ලෝක ශූරයන් බිහි කරපු අපේ රටට ක්‍රිකට් බැට් එකක් හදන්න බැරිද කියලා ඒ දවස්වල ඔබෙන් කවුරු හරි ඇහුවද? ඇහුවා. ඒ දවස් මතකද? මතකයි. මෙහෙමයි. පළවෙනියෙන්ම ඉතාමත්ම අර රිසර්චින් මට්ටමේ ඉන්නකොට ඉතින් අර අපි යාළුවන්ට වගේ මේ බැට් එක මුලින්ම සැහැල්ලු පන්දු පිටක් හදලා ඉතින් අපි අර බලනවානේ මෙයාලගේ කොහොමද ෆීඩ්බැක් එක කියලා. බලනකොට හොඳ ෆීඩ්බැක් දීපු අයත් හිටියා. ඒ වගේම නරක ෆීඩ්බැක් එක දීපු අයත් හිටියා. ඒ විදිහට ඉතින් අද වගේ මතකයි ඒ දවස්. දැන් කොරියාවේ ඔබ විවිධ රැකියාවන් කරා. නමුත් ලංකාවට ඇවිල්ලා ඔබ තෝරාගන්න ඊට හාත්පස වෙනස් රැකියාවක්. වෘත්තියක්. ඔව්. ඇයි ක්‍රිකට් පිටක් හදන්න ජීවිතය තෝරගත්තේ? ඒකට හේතුව මොකද්ද? කුඩා කල සිට මගේ තිබ්බ හැකියාවක් තමයි මේ පිති සම්බන්ධව පිති නිර්මාණය කිරීම. විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ එල්ලේ ක්‍රීඩාවකට ප්‍රචලිතයි. මමත් ක්‍රීඩකයෙක් අපේ ක්‍රීඩා සමාජයේ කහටිලවත්ත ප්‍රගති ක්‍රීඩා සමාජයේ. ඒකට ඒ එල්ලේ ක්‍රීඩාවට අවශ්‍ය පිත්ත තමයි මුලින්ම කුඩා අවදියේදී නිර්මාණය කරේ. බැට් ප්‍රොෆෙෂනල් බැට් හදන අයටත් වැඩිය හොඳට මම මේ බැට් එක ඇදුවේ. ඒ කොන්ෆිඩන්ස් එක තමයි මට ඇත්තටම තිබුණේ. ඉතින් ලංකාවට ඇවිල්ලා මොකක්ද අපි කරන්නේ, මොකක්ද දෙවෙනි ප්ලෑන් එක කියලා ওই විදිහට ප්ලෑන් A B දෙකක් මම හදාගත්තා. හදාගෙන ව්‍යවසායකත්වය කියන්නේ පවතින ගැටලුවකට විසඳුම් සෙවීම. ඉතින් ලංකාවේ කෙරෙන්නෙම නැති දෙයක්. හැබැයි අපිට හොඳ වෙළඳපළක්
තියෙන ලංකාවේ. හැබැයි ලංකාවේ කෙරෙන්නේ ලෝකේ රටවල් දෙක තුනක කෙරෙනවා. ඒ නිසා තමයි මම තීරණය කරේ මේක ස්ටෙප් බයි ස්ටෙප් මම ඩෙවලොප් වෙලා තාක්ෂණයත් ඉගෙනගෙන තව අලුත් දේවල් එකතු කරලා රිසර්චින් කරලා ඒ විදේශීය නිෂ්පාදනයන් වල තියෙන දොස් විශේෂයෙන්ම මම අනිවාර්යයෙන්ම ඒවා ගොඩක් හොඳට අධ්‍යයනය කරා. ඒ වගේ ඒ දෝෂ මට අහු වෙලක් තියෙනවා. මම ඒවට සාර්ථක විසඳුම් පවා හොයාගෙන තියෙනවා. ඒ විදිහට මම මගේ නිෂ්පාදනය නිකුත් කරා වෙළඳ පොළට. අති සාර්ථකයි අද වෙද්දී. DNM ක්‍රිකට් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරපු දවස මතකද? මතකයි. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව පැවැත්වෙන සමයේ තමයි මම ඕක පටන් ගත්තේ. ඒ දවසේ. ඔව්. එදා ඉඳන් අද දක්වා ඔබ ආපු ගමන් මගේ බාධක තියෙනවද? බාධක තිබුණා. හැබැයි අවසානයේ සෑහෙන දෙනෙක් ලොකු සපෝට් එකක් දුන්නා. මේක ඇත්තටම කෙරෙන්නේ නැති දෙයක් නිසා ඒක ඉස්සරහට ගෙනියන්න ගොඩක් අය ලොකු සපෝට් එකක් දුන්නා. ඒ ගැනත් කියන්නට ඕනේ. බාධකත් තිබුණා. බාධක කියන්නේ ඉතින් අපිට එන ෆීඩ්බැක් එක තමයි මේ ලොකුම මොරාල් එක. ඉතින් ඒකේ යම් යම් අවස්ථාවල ලොකු බාධක තිබ්බා. දැන් මේ වෙනකොට බුද්ධික අතින්ම නිර්මාණය වෙන ක්‍රිකට් පිත්තක් ලෝක ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයෝ භාවිතා කරනවා. ඔව්. ඒ තැනට එන්නට මොන වගේ ක්‍රියාකාරකම්ද ඔබේ ආයතනය තුල සිද්ධ වෙන්නේ? ඔබ තනියමද නැත්නම් තව පිරිසක් ඉන්නවද ඔබත් එක්ක? මම විශේෂයෙන්ම මගේ ප්‍රධානතම ව්‍යාපාරය තමයි පාකිස්තානයට සැහැල්ලු පන්දු පිටි අපනයනය කිරීම. මසකට ලොකු කොන්ටිටි එකක් අපි දෙනවා. බැට් 5000කටත් 10000ත් අතර වගේ අනිවාර්යයෙන්ම කන්ටේනර්ස් පිටින් අපි එක්ස්පෝර්ට් කරන්නේ. ඒකම එතනින් ගොඩනගාගත්තු සබඳතා සහ මම එතනින් එහාට කරපු පරීක්ෂණවල අධ්‍යයනවල ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවට ඒ මැටීරියල්ස් ගෙනල්ලා ලංකාවේ ලෙදර් බැට් එකක් හදන තැනට මම ඒක දියුණු කරගන්න. ඒකට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ මැටීරියල්ස් මොනවාද මැටීරියල්ස් වල තියෙන එක එක ප්‍රභේද ඒ හැම දෙයක්ම මට ඉගෙන ගැනීමට අවශ්‍ය වුණා. ඒකට මම විශාල මුදලක් වැය කරා මගේ ආයතනයේ. විශාල මුදලක් වැය කරලා තමයි මම ඒක ඉගෙන ගත්තේ. එහෙම නැත්නම් මම පාකිස්තානයේ හෝ ඉන්දියාව හෝ එංගලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටකට ගියා නම් සමහර විට හාත්පස වෙනස් අවස්ථාවක් වෙන්න ඉඩ තිබ්බා. ඒ නිසාවට මම මේ රටකටවත් යන්නේ නැතුව ලංකාවේ ඉඳලා මේ පරීක්ෂණ ටික හරියට කරගත්තා. ඉතින් මම දැන් ඉගෙනගෙන ඉවරයි. බැට් සම්බන්ධව ඉහළටම ඉගෙනගෙන ඉවරයි. මේ වෙනකොට තියෙන කොන්ෆිඩන්ස් එක පළවෙනි දෙවෙනි පියවර සාර්ථකයි. තුන්වෙනි පියවර මම අලුත් ගොඩනැගිල්ලක් දැන් ඉදි කරමින් යනවා. ලෙදර් බැට් මාස් ප්‍රොඩක්ෂන් එක නැත්නම් මහා පරිමාණ නිෂ්පාදනය සඳහා ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවතිනවා. මැෂින් සෙටප් එක පවා හයි කරලා ලංකාවේ අති දක්ෂ තරුණයින්ට රැකියාවක් පවා එතන දීමට බලාපොරොත්තු වෙමින්. වෙන රටකට ගිහිල්ලා රැකියාවක් කරන බලාපොරොත්තු වෙන ඔබට ඔන්න හොඳ අවස්ථාවක්. මේ රටේ දෙයක් නිර්මාණය කරලා ලෝකයට යවන්නට ඔබටත් හැකියාව තිබෙනවා. ඒක අපේ රටට ඩොලර් ගේන්න අපේ රටේ තරුණයන්ට හම්බෙන ලොකු අවස්ථාවක්. බුද්ධික මේ කොරියාව ඉඳලා ආපු ඔබ ලංකාවේ ජීවිතය තුළ හුරු වෙලා මහා දැවැන්ත සේවාවක් කරනවනේ. ඒ සේවාව කරනකොට ලංකාවෙන් ලැබෙන ශක්තිය මොකක්ද මේ වෙනකොට? මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි කොරියාව ගමුකෝ. කොරියාවේ සාමාන්‍ය ව්‍යවසායකයෙක් මතුවෙන තැනකදී ඔහුට ඒ ටූල්ස් ටික දෙන්න විශාල පිරිසක් ඉදිරිපත් වෙලා එනවා. සාමාන්‍ය ව්‍යවසායකයෙක් කිව්වහම ඔහු නොදන්න පැති තියෙනවා. දැන් මම accounts පැත්ත ගැන මම හරියටම ලොකු අවබෝධයක් මට නැහැ. මොකද මම ඒක විෂයක් විදියට හදාarලා නැති නිසා. ඒකම මේ රෙජිස්ට්‍රේෂන් කොහොමද කරගන්නේ? එතකොට එක එක මැටීරියල්ස් ගේනකොට මොන ආයතනද සම්බන්ධ කරගන්නේ? ඔය වගේ අපි ඒ දේවලුත් අපි රිසර්ච් කරගෙන පරීක්ෂණ කරගෙන තමයි දැන් අර හිමින් ගමනක් තාම යන්නේ. වේගෙන් මේ ගමන යන්න නම් අපිට අපි තුන්කෝ කිසියම් රාජ්‍ය ආයතනයක් ඍජුව ඇවිල්ලා මැදිහත් මේක ටෙලිෆෝන් කෝල් එකකින්වත් WhatsApp පණිවිඩයකින්වත් නෙමෙයි. ඇවිල්ලා මල්ලි මොකද්ද ඔයාලට කෙරෙන්න ඕනේ? මොකද්ද අපේ පැත්තෙන් කෙරෙන්න ඕනේ කියලා ඇහුවනම් ඇත්තටම මීට වැඩිය මේ ලංකාවේ ව්‍යවසායකත්වය වර්ධනය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම රජයක් පැත්තෙන් ගත්තොත් හෝ කිසියම් රාජ්‍ය ආයතනයක් පැත්තෙන් ගත්තොත් අපිට ලැබෙන ඒ දායකත්වය
බොහොමත්ම අඩ්ඩුම මට්ටමක තමා පවතින්නේ. ඔබ තරුණයෙක් විදිහට මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ අපි දැකලා තියෙනවා බොහෝ ජීවිතේ ජයගත්ත ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ඔවුන් ජීවිතේ ජයගත් ආකාරය කියනවා. ඇත්තටම ඔවුන් ජීවිතේ ජයගත්තට රටට දෙයක් කරන්නේ නැද්ද? ඒ ගැන කතා කරනවා නම් මගේ අත්දැකීමේ හැටියට අවසන් වසර 50ක් වගේ ඇතුලේ මම නම් දැකලා නැහැ ලංකාවේ ව්‍යවසායකත්වයක් වර්ධනය වෙනවා. උදාහරණයට අපි ගමු කවුරුත් කතා කරන ඔය බිස්කට් කම්පැනි එකක් ලංකාවේ ප්‍රසිද්ධ ඒ ආයතනයේ පවත්තක ඒ ව්‍යවසායකයා. ඔහුගේ නම මට මතක නැහැ සමා වෙන්න. ඒ වගේම අපි නවලෝක සමූහ ව්‍යාපාරයේ ගමු. ඒකෙත් පළවෙනි ආරම්භය ගත්ත අපේ මුදලාලි මහතා. ඒ වගේ අය තමයි නියම ව්‍යවසායකයෝ. ඔවුන්ගේ ව්‍යාපාරයෙන් උපයා ගන්නා මුදල එහෙම නැත්නම් ලාභය නැවතත් මේ රට තුලමයි ආයෝජනය කරන්නේ. එතකොට ඔවුන් නව ප්‍රවණතා අපේ සමාජයේ පවතින ගැටලු වලට විසඳුම් ඔය වගේ හොයාගෙන ලංකාව තුලම තමයි ඒ නැවත ප්‍රතිආයෝජනය සිද්ධ කරේ. ඒ හරහා තාක්ෂණයේ දියුණුණා යම් කර්මාන්ත තව කොරියන් භාෂාවෙන් කිව්වොත් පුරිසනොප් කියලා කියනවා. හරිද? පුරිසනොප් ඒ කියන්නේ ගහක අර මුල් වගේ ඒ විදිහට අර චූටි ආයතන ඒ වගේ ගොඩක් දේවල් ඒ හරහා අපි ගමු බිස්කට් කම්පැනි එක ගත්තොත් ඒකේ කාටුන් එක හදන්නේ තව කම්පැනි එකක්. ඔය වගේ අර හැබැයි අවසන් අවුරුදු 50ක් වගේ ඇතුලේ ලංකාවේ ඒ වගේ ව්‍යවසායකත්වයක් මම නම් දැකලා නැහැ. මම හොඳ උදාහරණයක් කියන්නම්. අපේ පරණ ව්‍යවසායකින්ගේ නම් ගත්තොත් මොන වගේ නම්ද තියෙන්නේ? එක්කෝ දාස මුදලාලි කියේ. එහෙම නැත්නම් නේ අර බිස්කට් කම්පැනි එකේ ඒ මුල් අයිතිකරුගේ නම ටිකක් පරණ නමක්. හැබැයි නුවන්, අමිල, රසික ඔය වගේ අර වත්මන් මේ තරුණ පරපුරේ අපේ නම් තියෙන ව්‍යවසායකයෙක්ගේ නමක් ඔබට මතකද? ඇහිලා තියෙනවද? ඔබ කතා බහ හොඳම තැනකට ගෙනාවි බුද්ධික. දිනන ජීවිත තුලින් අපි හැමදාම ඔබ ඉදිරියට ගෙන එන්නේ ජීවිතේ ජයගත්ත මිනිස්සු. නුවන් බුද්ධික කියන්නේත් ලෝකේ ජයගත්ත කෙනෙක්. හැබැයි ඔහු තවමත් ආයාචනා කරන්නේ මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් ව්‍යවසායකින්ගෙන් අපිට අවස්ථාව දෙන්න තරුණ විදිහට නැගිටින්න. අනිවාර්යයෙන්ම ජ්‍යෙෂ්ඨ ව්‍යවසායකෙක් විදිහට ඔවුන්ට හැකියාව තිබෙනවා නම් තරුණයන්ගේ අතින් අල්ලගෙන ඔවුන් විදිහට රැන්න අනිවාර්යයෙන්ම ඒක තමයි සාර්ථක ව්‍යවසායකෙක් කියලා කියන්නේ. එහෙම නේද? අනිවාර්යයෙන්ම. ලංකාවේ මේ වෙද්දි ව්‍යවසායකත්වයක් ඇත්තටම නැහැ. මට කියන්න තියෙන්නේ ඒකයි. අපිට කොතනද වැරදුනේ? වැරදුනේ අපේ මෙතන අධ්‍යාපන ක්‍රමයේ ලොකු ගැටලුවක් තියෙනවා. දැන් බුද්ධික ක්‍රිකට් පිට්ටක් හදනවා කියන එක ලේසි නෑනේ. මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ ඇවිල්ලා ක්‍රිකට් පිත්ත වෙන රටකට යවන්න ලොකු ගේමක් ගහපු කොල්ලෙක්. ඇත්තටම බැරිද ඒ ලීය ලංකාවෙන්ම හොයාගන්න? ඒකටත් මම ගොඩක් පරීක්ෂණ කරා. හැබැයි අපේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අනුමත කරන නැත්නම් ඔවුන් රෙකමන්ඩ් කරන ඒ ලීය එංගලන්ත ප්‍රභේදයේම තමයි. තවත් ආදේශන ප්‍රභේද තියෙනවා ලෝකයේ විවිධ රටවල් වල. සර්බියාවේ තියෙනවා, කැනඩාවේ තියෙනවා, කාශ්මීරයේ තියෙනවා. තව පාකිස්තානයේ වෙනත් ආදේශන ලීයක් තියෙනවා රාවලාකෝට් නැත්නම් පාකිස්තාන් පොපියුලර් විලෝ කියලා. ඔය හැම දෙයකින්ම තේරලා ඔය ඉංග්‍රීසි විලෝ කියන ප්‍රභේදය තමයි අංකයකට එන්නේ. ඉතින් ලංකාවේ පවතින භූ විෂමතා සහ දේශගුණික සාධකත් එක්ක ඉංග්‍රීසි විලෝ ලංකාවේ ප්ලාන්ටේෂන් කරන්න අමාරුයි. පහත රට තෙත් කලාපේ වගේ පොඩ්ඩක් හිතලා බලන්නට පුළුවන්. මොකද එංගලන්තයේ අර සීත පරිසරයේ වගුරු බිම් ආශ්‍රිතව තමයි මේ ගස නියම ක්වොලිටි එකට වැවෙන්නේ. අංශක 180කට විතර මේක සූර්යාලෝක අනිවාර්යෙන්ම වැටෙන්න ඕනේ. නැත්නම් ඒ ගහේ එක පැත්තක් තද වෙලා එක පැත්තක් බුරුල් වෙන්න පුළුවන්. ඔය වගේ අර ක්වොලිටි එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ අර හේතු සාධක තියෙන නිසා අපි ලංකාව තුල ඒ ගැන වැඩි තාම හිතලා නැහැ. එක බැට් එකකට ඉංග්‍රීසි ප්ලේයර් කොච්චර ප්‍රමාණයක් යනවද? එක බැට් එකකට අපි කියන එක අඟල් 5ක් පළල, අඟල් 3ක් කුස, අඟල් 28ක් විතර දිග ක්ලෙෆ්ට් එකක් විදිහට තමයි අපි ඒක ගන්නෙ.
ඒක ඩොලරෝලිනම් කියද ඩොලවලින් අපි හිතුවොත් ඒ ග්‍රේඩ් එක සාමාන්‍ය අපේ ජාතික කණ්ඩායමක ක්‍රීඩකේ පාවිච්චි කරන බැට්ට එක වටනාගම ගත්තොත් අද වෙදදි ඩොල 250ක් විතර එක ක්ලෙෆ්ට් එක රෝ මැටීරියල් එකක් වටිනවා. ඒ තරම් ලොකු මුදල් ප්‍රමාණය ලොකු මුදල් ප්‍රමාණයක්. ඒ මුදල් ප්‍රමාණය අරගෙන ක්‍රිකට් පිත්තා නිර්මාණය කරලා ඔබ වෙනත් රටකට අපනයනය කරන්නේ මොන වගේ මුදලකට? සාමාන්‍ය මෙහෙම අපි ඩොල 200 වටිනාකමේ විලෝ ලොට් එකක් ගෙනාවොත් සාමාන්‍ය ඩොල 350ත් ඩොල 1000ත් අතර වගේ මුදලට අපිට මේක අලුයි කරන්නට පුළුවන්. සමහරක් ක්වොලිටි තියෙනවා ටිකක් ආපස්සට ආයේ වැටෙන. ඒක මම මේ කියන්නේ ඒ ශ්‍රේණියේදී සමහරක් තියෙනවා අර අපි බලාපොරොත්තු වුණු ක්වොලිටි එකට වැඩිය තව ටිකක් පියවර දෙයක් ඉස්සරහට යන. මේකේ ප්‍රොඩක්ෂන් එක ඉස්සරහට යනකොට. එතකොට ඒ විදිහට අපි තේරීම් සිද්ධ කරනවා. කොහොමත් විදේශ වෙළඳ පොලේ වෙනත් බ්‍රෑන්ඩ්ස් වල බැට් ගත්තොත් ඩොල 350 සිට ඩොල 1800 වෙනකම් වගේ බැට්ස් තියෙනවා. ඩොල 1800ක් කියන්නේ ඔබම පොඩ්ඩක් හිතලා බලන්න රුපියල් වලින් කීයක් වේද කියලා. හැබැයි ඊට වැඩිය හාත්පස අඩු මුදලකට අපිට අපේ බැට් එක දෙන්න පුළුවන්. දැන් නුවන් විවිධ රැකියාවන් තියෙනවනේ මේ රටේ. ඔව්. විවිධ කර්මාන්ත තියෙනවා. ලංකාවට ඇවිල්ලා ඇයි ක්‍රිකට් බැට් එකක්ම හදන්න හිතුනේ? ඒක ඇවිල්ලා මම අර කලින් කිව්වා වගේ මගේ ඒ පිති නිර්මාණය කිරීමේ හැකියාවක් මගේ ඇඟ ඇතුළෙම තිබ්බා. ඇත්තටම ඒ හැකියාවමද? නැත්තම් අපේ රට කියන්නේ ක්‍රිකට් කියන්නේ යම් කිසි ආගමක් නෑ ඒක අදහන පුද්ගලයෝ වගේ තමයි අපේ රටේ තරුණයෝ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක මැදිලා ඉන්නේ. ඒ තරම් අපේ රුධිරේ දුවන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත් වෙලා තියෙනවා. අපේ රටේ කායෙන් හරි ඉල්ලීමක් ඔබට ආවද ක්‍රිකට් පිටි හදන්න කියලා? නැහැ. එහෙම කාගෙන්වත් ඉල්ලීමක් මට ආවේ නැහැ. උදාහරණයක් කියන්න මට මගේ පාකිස්තාන් මිතුරෙක් කරහා සාම්පල් 5ක් හම්බුණා ඉංග්ලිෂ් බිලෝ ක්‍රිකට් බැට්. ඔය සාම්පල් 5 මට තාම විකුණ ගන්න බැරුව ගෙදර තියෙනවා. මගේ බැට් එක විකිනෙනවා. අර සාම්පල් 5 ගෙදර තියෙනවා. ඒ කියන්නේ මම හදන බැට් එකේ ලොකු ක්වොලිටි එකක් අලුත් වැලියු ඇඩිෂන් එකක් මම ඒකට දීලා තියෙනවා මගේ පරීක්ෂණ හරහා. ඊයේ දවසේ ඕස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් ඇවිල්ලා බැට් එකක් අරගෙන ගියා. හොඳ ඉන්ඩිපෙන්ඩන්ට් ෆීඩ්බැක් එකක් පවා දුන්නා Facebook එක හරහා. ඒ වගේම එංගලන්තයට ඔය වගේ ඕස්ට්‍රේලියාවට විශේෂයෙන්ම අපි දැන් අපේ පිටි යවනවා. අපි ලෝක ශූරයෝ බිහි කරපු රටක් ක්‍රිකට් ක්‍රීඩාවේ. අපේ රටේ ලෝක ශූරී ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා. ජේෂ්ඨ තරුණ ක්‍රීඩකයෝ. ඔවුන් ඔබත් එක්ක වචනයක් හරි කතා කරලා මේකට සහයෝගයක් දෙනවද? අනිවාර්යෙන්ම විශේෂයෙන්ම අපේ චාමර කපුගෙදරව මම මතක් කරන්නට ඕනේ. එතුමා මගේ බැට් එකක් අතට අරගෙන හොඳම ඉන්ඩිපෙන්ඩන්ට් ෆීඩ්බැක් එකක් දුන්නා. මම එතනදී කිව්වේ මට මේකේ මාව බොරුවට වර්ණනා කරන්න ඕනේ නැහැ. ඔයාට හිතෙන දේ කියන්න කියලා. එයා කිව්වා මල්ලි ඇත්තටම ක්වොලිටි එක, ෆිනිෂින් එක, ෂේප් එක ඔක්කොම හොඳයි. නැවත මට ඇනුමක් පවා බාර දුන්නා ඔහුගේ බංගලාදේශ මිතුරෙක්ට ඒ ශ්‍රේණියේ හොඳම ක්වොලිටි එකේ බැට් එකක් හදලා දෙන්න කියලා. ඒකත් දැන් හදලා තියෙනවා. ඒ වගේ අර සමහර ක්‍රීඩකින්ගේ ලොකු දේවල් හම්බෙනවා. නෑ කියන්නේ නෑ. එවැනි ක්‍රිකට් පිත්තක් හරි ක්වොලිටි එකට හදන්නේ ඔබේම ඔය අත් දෙකෙන්. ඔව්. කොහොමද ඒ කාර්යය වෙන්නේ? දැන් අපි හිතමු ඉන්දියා සහ පාකිස්තානයේ ඇත්තටම සිද්ධ වෙන්නේ මේක මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට. එතකොට ඒක ඔවුන් ටට්ටක් ගාලා මේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක කරන්නට ඕනේ. එතකොට ලෙදර් බැට් එකක අන්තර්ගත විය යුතු ඒ ක්වොලිටි එක ඔවුන්ගේ අතින් මිස් වෙන්න පුළුවන්. එතකොට මේ මිස් වෙන තැන කොතනද කියලා මම හඳුනාගත්තා. ඒක සීක්‍රට් එකක් විදිහට මට දැන් කියන්නට අමාරුයි. ඒ වීක් පොයින්ට් එකට මම මෙතනින් ප්‍රතිකාරය ලබා දෙනවා. ඒ කියන්නේ මගේ ටච් එක හැම බැට් එකකම තියෙන්නට ඕන කියන තැන මම ඉන්නවා. ඒක ඇවිල්ලා බැට් එකක් අපි ගත්තාම ඒකේ ට්‍රැවල් එක තමයි අපි වැඩිපුරම බලන්නේ. ඒ කියන්නේ බෝල් එක ගහනකොට ඉක්මනින් පන්දුව පිටෙන් නික්මෙන්න ඕනේ. ඒක කොහොමද වඩාත් හොඳින් කරන්න කියලා මම අර ඉංග්ලිෂ් විලෝ අඩු ක්වොලිටි එකේ මැටීරියල්ස් ගෙනල්ලා ඒ පරීක්ෂණ ලංකාවේ තනියමම සිද්ධ කරා මාසයක් විතර සිද්ධ කරලා ඒකේ අවසාන ප්‍රතිඵලය මම මගේ නිගමනයේ විදියට අරගෙන මම දැන් මේ වටිනාකම බැට් එකට එකතු කරනවා.
ලංකාවේ තරුණයන්ට අනාගතයේ ඔබට රැකියා දෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. කොපමණ රැකියා ප්‍රමාණයක් දෙන්න? මගේ අලුත් ගොඩනැගිල්ල ඉදිවෙනවත් සමගම විදේශීය විදේශකින් 6 දෙනෙක්ට විතර එතන රැකියාව කිරීමට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පෑඩ්ස් සහ ග්ලව්ස් නිෂ්පාදනය අපි ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙන්නේ. එතනදී තාක්ෂණික ශිල්පීන් විදිහට විදේශීය ශිල්පීන්ව අපිට පළමු අදියර විදිහට ලබා ගැනීමට සිද්ධ වෙනවා. එතනදී සහයකින් විදිහට මම ශ්‍රී ලාංකිකින්ම තින්ට තියලා ඔවුන්ගේ තාක්ෂණය සහ සියලුම දේවල් ඉගෙන ගත්තට පස්සේ විදේශකින්ට නිදහස දීලා අපේ අයට රැකියාව ස්ථීරවම මට දීමට හැකියාව තිබෙන. ඒ වගේම විශේෂයෙන්ම වැටුප් දැනට ඔබත් එක්කන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවත්? දැනට 18 දෙනෙක් අපි වැඩ කරනවා. මම තමා එතන ප්‍රධාන විදායක නිලධාරියා විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම මම මගේ එන්ජෝයි එකට මම ලෙදර් බැට් එකක් එහෙම කස්ටමයිස් කරලා හදන වැඩෙත් මම කරනවා. පොඩ්ඩක් දූවිලි නාගෙන ඉන්නවා. ඊට අමතරව මම තමා ප්‍රධාන විදායක නිලධාරියා. බුද්ධික කියන්නේ සුපිරි කොල්ලෙක් කියලා ඔබේ සේවකයෝ මට කියලා තියෙනවා. ඒ තරම් ඔබ ලෙන්ගතුකමින් ඔබේ සේවකයන්ට ඔබත් එක්කම වැඩ කටයුතු කරන තරුණ තරුණියන්ට ආදරෙන් ලෙන්ගතු ඉන්නවා. ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ පැය 10ක් 12ක් පැය 8ක් අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕන කියලා මගේ නීතියක් නැහැ. මම එයාලට දීලා තියෙන ටාගට් එක එයාලා පැය 5න් කරත් මං කියන්නේ ඔයාලා පැය 8 දාලා ගෙදර යන්න කියලා. විශේෂයෙන්ම ඉරිදා දවස්වල මම දෙගුණයක් උන්ට වැටුප ගෙවනවා. අවස්ථාව ආපුවාම ඒ ඕනම කෙනෙක් මං ගාව ඇවිල්ලා කියන වෙලාවට වැඩ කරන්න සැදී පැහැදී සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ සුබ සාධන කටයුතු ඒ වගේම ගොඩක් දේවල් ඉතින් හොඳට සිද්ධ කරනවා. විශේෂයෙන් වැටුප අවම රුපියල් 75,000 70,000 වගේ අතර මගේ ආයතනයේ වැඩ කරන සේවකෙක්ට ගන්න පුළුවන් අපේ තරුණෙක්ට. පැය 8ක් පැය 9ක් වගේ වැඩ කරොත් ඒ වගේ මුදලක් ගන්න පුළුවන්. මේ රටේ තරුණ තරුණියන්ට හොඳ අවස්ථාවක් රැකියාවක් හොයන විදේශගත වෙන්න විශේෂයෙන්ම හිතාගෙන තරුණ තරුණියන්ට අපේ රටේදීම හොඳ සරිලන මුදලකට වැටුපකට රැකියාවක් අනාගතයේදීම බුද්ධික දෙන්න සූදානම්ින් ඉන්නවා. බුද්ධික ඔබත් එක්ක සම්බන්ධ වෙන කෙනෙකුට කොහොමද ඒ රැකියාවකට සම්බන්ධ වෙනවා නම් අවස්ථාව විවදා කර දෙන්නේ? මෙහෙමයි. ඒකට එතනදී ඒක ලොකු සැලසුමක් ඇතුව කෙරෙන්නට ඕන දෙයක්. හැම කෙනෙක්ම ට්‍රේනින් වීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මම මේ ලෙදර් පිටි සහ පෑඩ්ස් ඇන්ඩ් ග්ලව්ස් අනිකුත් සියලුම නිෂ්පාදන ආරම්භ කිරීමට මත්තෙන් ට්‍රේනින් සෙන්ටර් එකක් විදිහට මම ලේබර්ස්ලා අරගෙන එයාලා වෙනමම පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තමයි අනිවාර්යයෙන්ම පුහුණුවක් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම පුහුණුවක් අවශ්‍යයි. මේ හැම දෙයක්ම ඉතා මිල අධික භාණ්ඩ. එතකොට සුළු වැරද්දක්වත් වෙන්න බෑ කියන තැන තමයි මේවා තියෙන්නේ. විශේෂයෙන්ම අපි හිතමු එක බැට් එකක් පොඩ්ඩක් හරි වැරදුනොත් රුපියල් ලක්ෂ 4ක් පමණ වටින බැටුත් තියෙනවා. එතකොට ඒ නිසා ඒ දේවල් සීරෝ වෙන්න ඕනේ. ඒ නිසා වුන්ව කිසියම් පුහුණුවකට ලක් කර යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. ඉන් අනතුරුව තමයි රැකියාවට ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොටත් මේ රටේ ඩොලර් අවශ්‍යයි කියලා අපි කතා කරනවා. අපේ රටට ඩොලර් අපි කොහොම හරි ගේන්න ඕනේ කියලා අපි කතා කරනවා. එවැනි මොහොතක රටට අවශ්‍ය ඩොලර් ගේන්න බුද්ධික සූදානම්ින් ඉන්නවා. බුද්ධික තරුණ ව්‍යවසායකයෙක් විදිහට මේ ව්‍යවසායකයා විදිහටම ඉස්සරහට යන්නේ තවත් තරුණයෙක් විදිහට වෙනත් ව්‍යවසායක මාර්ගයන් ඔබ හොයනවද? මේක මෙහෙම විග්‍රහ කරොත් මම අපේ දැන් රචනාව ලියන්න අරන් ඉන්නේ. දැන් අදහස් ගලාගෙන එනවා. පළවෙනි වාක්‍ය දෙක තුන ලියලා ඉවරයි. ඒ වගේ තමයි. ඒ කියන්නේ අපි ඉන්නේ චේන් එකක් හදන්න. ඒ කියන්නේ මොකක් හරි සප්ලයින් චේන් සප්ලයර්ස් ළඟ ඉඳලා බය දක්වා චේන් එකක් හදන්න පුළුවන් හැකියාවක් තමයි දැන් අපිට මගේ නියම දක්ෂතාවය ඒක. දැන් තමයි ඒක අපිට පැහැදිලිව පේන්නේ. ඉතින් මම සැලසුම් කරලා තියෙනවා ලංකාව තුල සියලුම ක්‍රීඩා භාණ්ඩ තව වසර 5ක් ඇතුළත සෙල්ලම් බඩු වලින් අපේ ටොයිස් තියෙන සියලුම ක්‍රීඩා භාණ්ඩ ලංකාව තුල නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න. ඒ තුලින් පිටරටට යන ඩොලර් එක ලංකාවේ 60%කින් විතර අපිට නවත්තන්නට පුළුවන්. උදාහරණයට නිමි භාණ්ඩ විදිහට ලංකාවට ගෙන්නනවට වඩා
අමුද්‍රව්‍යයක් විදිහට ලංකාවට ගෙනල්ලා ලංකාවෙන් පිටරටට යන ඩොලර් එක අපිට 160ක විතර නවත්තන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිඅපනයනෙන් තව තවත් ඩොලර්ස් ලංකාවට ගේන්නට පුළුවන්. මම ඒක කෙසේ හෝ දැන් කරමින් පවතිනවා. ඒකම මට කියන්නට තියෙන්නේ එතකොට ඉතින් ලංකාවට මේ භාණ්ඩ ආනයනයේ තහනම් දාන්න ඕනේ නැහැ. අපි විසින් මේ තහනම දාගන්න පුළුවන් අපිට. ඒක තමයි ලෝකයේ ඕනම රටක සිද්ධ වෙන්නේ. ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු කරනවා. මට පුළුවන් මම දන්න එකම ශ්‍රේෂ්ඨයෙන් මම ඒක දශම ගානකින් හරි ඒ සහයෝගය ලංකාවට දෙනවා. ඒක තමයි මම අනාගතේ බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ දිනපු තරුණයෙක් විදිහට මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් මේ රටේ හැම පුරවැසියෙක්ගේම ඔබට ඉල්ලන්න තියෙන එකම දේ මොකද්ද? එකම දේ මේ ව්‍යවසායකත්වයක් මතුවෙන්නේ නැතුව රටක් ඉස්සරහට යන්නේ නැහැ. ලංකාවට ඩොලර්ස් එන තැන් ටික වහන්න එපා. මට ඒක අනිවාර්යයෙන්ම කියන්නට වෙනවා. ලංකාවට ඩොලර්ස් එන තැන් ටික වහන්න එපා කරුණා කරලා. ඒ වගේම ලංකාවෙන් පිටරටට යන ඩොලර් එක කොහොමද අපි සීමා කරන්නේ කියලා හොඳ සැලසුමක් හදන්නට ඕනේ. අපි ගාවේ සැලසුම් තියෙනවා. ලංකාවේ ආදේශන භාණ්ඩ නිෂ්පාදන විය යුතුමයි. ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුමයි. එතකොට අපිට පිටරටට අපි උපයන ඩොලර් එක ආයෙ දෙන්න ඕනේ නැහැ. අපේ රිසර්ව්ස් ටික එහෙම්මම තියෙයි. කවදා හරි දවසක අපිත් සිංගප්පූරුවක්, මැලේසියාවක්, තායිලන්තයක් හෝ තායිවානයක් වගේ කිසියම් සංවර්ධිත මට්ටමකට අපිට ළඟාවීමට හැකියාව තියෙනවා. වෙනත් රටකින් ඔබට ආරාධනාවක් එනවා. එන්න බුද්ධික අපිත් එක්ක වැඩ කරන්න කියලා. ඔබ එතකොට තෝරගන්නේ මගේ රටද වෙන රටක්ද? දැනටත් එහෙම ආරාධනා ඇවිල්ලා තියෙනවා. හැබැයි යන්නේ නැහැ. මේක තමයි මම තෝරගන්නේ ලංකාව. ඔබත් එක්කන් තරුණයෝ දැවැන්ත ප්‍රමාණයක් වැඩ කරනවා. ඔබත් තරුණේ. ඔබ කොහොමද මේ තරුණයොත් එක්කන් කටයුතු කරන්නේ? ගොඩක් විනෝදයෙන් සැහැල්ලුවෙන් තමා ඒ පිරිස පාලනය කර ගැනීම සිද්ධ කරන්නේ. වැඩවසම් යුගයේ වගේ ඉතින් ඔය සැරට කතා කරලා මේ මොකක්ද කියන්නේ අපි මේ අන කරලා ඒ වගේ දේවල් නැහැ. නිදහසේ පාඩුවේ මම මහලොකුට අධීක්ෂණය කරන්න යන්නෙත් නැහැ. එයාලගේ කොටස කරා නම් එයාලට ඒ නිදහස ගන්න පුළුවන්. ඒ විදිහට මම හදලා තියෙන්නේ. විශේෂයෙන්ම කොරියාවම තමයි කොරියාවේ පවතින ක්‍රමය එහෙමයි. වැරැද්දක් වුණා නම් ඒකට බයින්නෙත් නැහැ. හැබැයි විච්ච වැරැද්ද මට එවෙලෙම කියන්න ඕනේ. ඔය වගේ ඉතින් අර නිර්මාණාත්මක ක්‍රම හරහා මම වුන් එක්ක හොඳින් වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඒ ආදරණීයත්වයේ ලෙන්ගතුකම තියෙන බුද්ධිකට ක්‍රිකට් පිත්තට ඔබ ගොඩක් ආදරේනේ. ඔව්. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ ආදරය කොතනින්ද හම්බුනේ? ආදරය හම්බුනේ මගේ බිරිඳ ගැන යන්නේ. අනිවාර්යෙන්ම. අවසාන මොහොතේ හරි අපි ඇය ගැන කතා කළා ඉතින්. ඇය මුදිතා විරාජිනී නර්තන විශාරද. ඒ වගේම ඇය රූපලාවන්‍ය ශිල්පිනී. ඇයව හම්බුනේ අපි ඔය අපේ එල්ලේ ක්ලබ් තියෙනවා. එල්ලේ ක්ලබ් එකේ ඇයගේ පියා නැත්තම් ලාල් සමරවීර කියන කෙනා වෙනත් කණ්ඩායමක ක්‍රීඩා කරන්නේ. අපි කහටිලත් ප්‍රගති. ඉතින් පෝය දවසක සංවිධානය කරපු තරගමාලාවකට අපේ ඒකාබද්ධ කණ්ඩායමක් විදිහට ඔය අනිත් ටීම් වල දක්ෂ ක්‍රීඩකින් එකතු කරගෙන තරඟ පවත්වනවා. ඒ තරගයකදී ඇයගේ පියාගේ කණ්ඩායම නියෝජනය කරපු හරිත කියලා මල්ලි කෙනෙක්ව තමයි ඉස්සල්ලාම අපේ කණ්ඩායමට ගේන්නේ. ඔහු සමග අපි දෙන්න ඔහු තරඟාවලියේ වීරයා වෙනවා. මගේ අතින් තමයි තෑග්ග දෙන්නේ. ඒ ෆොටෝ එක දැකලා ඒ දැන හැඳුනුම් කමක් එක්ක තමයි ආදරය පටන් ගත්තේ. ඒ ආදරය තවමත් ඒ විදිහටම තියෙනවා. ඇය ඔබට ශක්තියක් වෙනවා. ඔව්. පුංචි දරුවෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා. පුතෙක්. අවසාන වශයෙන් ඔබට මේ රටේ තරුණයන්ගෙන් ඉල්ලන්න තියෙන ඉල්ලීම මොකක්ද? තරුණින්ගෙන් මට ඉල්ලන්න තියෙන්නේ හරි තැන හරි තීරණය ගන්න. කිසිම වෙලාවක තව කෙනෙක්ගේ අතින් පාලනය වෙන්න එපා. සබුද්ධික වන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ.
කෙලින් ඉන්ඩ මෙච්චරයි. දැන් බුද්ධික මේ වෙනකොට අපේ රටේ තිබෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා. අපේ රටේ පාස්පෝට් එක හදන තැන පවා තෙල් පෝලිමට එහාගේ දිගු පෝලිමක් තිබෙනවා. ඔබ කොරියාවට ගිහිල්ල ලංකාවට ආපු කෙනෙක්. ඔබ එවැනි තරුණුවන්ට මොකක් දෙන්න? ඒ කියන්නේ අපේ රටින් පිටරටකට යන්න ඕන කියලා හිතන කෙනෙක්ට මට දෙන්න තියෙන උපදෙස තමයි මේ මොහොතේ ගියාට කමක් නෑ. හැබැයි ඒක බුද්ධි ගලනය විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රට අත්හැරදා යෑමක් විදිහට වෙන්න පුළුවන්. කීයක් හරි හොයාගෙන නැවත ලංකාවට එනවයි වෙන්න පුළුවන්. හැබැයි මේක ඇවිල්ලා ලෝකේ තියෙන සුන්දරම රටක්. ලස්සන සරුංගලයක්. හැබැයි නූල් පන්දුව පැටලිලා තියෙන්නේ. අපිට පුළුවන් මේ නූල් පන්දුව ලෙහා ගන්න. ඒ නූල් පන්දුව ලෙහන්න අපිට තියෙන ලොකුම බාධාව මොකක්ද? ලොකුම බාධාව තරුණයින් තවත් සබුද්ධික විය යුතුයි. අධිෂ්ඨානශීලී විය යුතුයි. දැන් මේ ක්‍රයිසිස් එක පටන් අරගෙන ඉවරයිනේ. කවුරු හෝ මේකට විසඳුමක් හොයන්නට ඕනේ. ඒකට අපි ඉදිරිපත් වෙමු. ඒක තමයි මට දෙන්න තියෙන උපදෙස. පුරුකින් පුරුක එකතු වෙලා දංවැලක් නිර්මාණය වුණාම ඒ දංවැලේ ශක්තිය වඩාත් වැඩි. ඒ වගේම තමයි තරුණ ව්‍යවසායකයන් බොහෝමයක් එකතු වුණොත් මේ රට ගොඩ ගන්නට පුළුවන්. ඒ තරුණ ව්‍යවසායකින්ට අතහිත දෙන්නට අනිවාර්යයෙන්ම මගේ රටේ අපේ රටේ ජ්‍යෙෂ්ඨ තරුණ ව්‍යවසායකයෝ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායකයෝ මොවුන්ට අත්වැලක් ශක්තියක් ලබා දිය යුතුයි. ඒ තමයි ලෝකේ ජයගත්ත බුද්ධික ඉල්ලන්නේ. අවසාන වශයෙන් ඔබට මේ රටෙන් ඉල්ලන්න තියෙන්නේ මොකක්ද? මේ තරම් සුන්දර මේ තරම් 365 දවසෙම හිරු එළිය වැටෙන හැම ගහකම හරිත ප්‍රද තියෙන අලබතල වැවෙන 365 දවසෙම ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් එළියට වෙලා ඉන්න පුළුවන් රටක් මම නම් දැකලා නැහැ. නියං සාගත ගම් වතුර සුළු වශයෙන් තිබ්බත් ගිනි කඳු ඒ වගේ විශාල විපත් අපිට නැහැ අපේ රටට. සාමාන්‍ය බටහිර රටවල් කොරියා ජපානය වගේ ගත්තොත් මාස 4 යවුන්ට එළියේ ඉන්න පුළුවන්. හිතන්න ඔබ මාස 8ක්ම කබා පොරෝගෙන කාමර ඇතුලේ කෘතිම රස්නියක් හදාගෙන මාස 4 එළියේ වවන්න පුළුවන්. හැබැයි උන්ගේ රටට අවශ්‍ය කරන ආහාර ටික රට ඇතුලේ හදා ගන්නවා. එහෙනම් අපිට ඒ වගේ 3 ගුණයක් අපේ ආහාර ටික ලංකාවේ හදා ගන්න පුළුවන්. ඇයි එහෙනම් අපිට ඒ විදිහට අපේ රට ගොඩනගන්න බැරි? රටේ නම ලෝකයට අරන් ගිය පුණුවන් බුද්ධික ඔබට ඉදිරියට සාර්ථක වෙන්නට මේ ලෝකේ හැම හදවතකම ලියවුණු නමක් බවට පත්වන්නට ඔබට ශක්තිය ආශිර්වාදය ලැබේ. ඔබට මගහැරුණු ටෙලිනාට්‍ය වැඩසටහන් නරඹන්න සිරස TV YouTube නාලිකාවට අදම පිවිසෙන්න. සබස්ක්‍රයිබ් කරන්න.